नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से මොනවද දැනගන්න ඉගෙන ගන්න එහෙම තියෙනවද එනම් මම කරුණ ටික කියලා දෙන්නම් මේ කාරණා ටිකක් අලුතෙන් අපිට හිතන්න වෙන ටිකක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරුම් පාන්නේ කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ලෝකයට අපිට අවවාදයක් කළා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට කවුරු හරි ධර්මයක් කියලා දුන්නොත් මම මේක ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි ඇහුවේ කියලා ඒ පිළිගන්න එපා. හොඳ නිදසුන්ව එහෙම නැත්නම් මහා සංඝරත්නය මෙන්න මේ විදිහට මේ ධර්මයේ පෙන්නනවා අර්ථකථන කරනවා කියලා කිව්වා. සම්බහුලතේරාපදේශ බොහෝ වික්ෂුන් වහන්සේලා උගන්වන්නේ කියලා දෙන්නේ මේ විදිහට කියලා කිව්වා. ඒක තේරාපදේශ දක්ෂ වික්ත පඬිත එක තෙරුන් වහන්සේ නමක් කියලා දෙනවා කිව්වා පිළිගන්න එපා. බහැර කරන්නත් එපා. ඒ කවුරු කියලා දෙන දේවලු සුත්ති උතාරේ තබ්බානි විනය සංදස්ස තබ්බානි ධම්මතායම් උපනිෂිත තබ්බානි සූත්‍රයන්ට බහල බලන්ද විනයට ආදේශ කරන්න ධර්මයට කලකල බලන්න. කතමස්මින් සුත්ති උතාරේ තබ්බානි කතමස්මින් විනය සංදස්ස තබ්බානි කතමස්මින් ධම්මතායම් උපනිෂිත තබ්බානි කුමන විනයට කුමන ධර්මයන්ට කුමන සූත්‍රයන්ට කුමන විනයට කුමන ධර්මයන්ටද ගලපලා බලන්න ඕනේ. චතුසු ආර්ය සත්‍යය සූත්‍ර වශයෙන් ගත්තම චතුරාර්ය සත්‍යෙත් මේ පිළිබඳ දේශනාව ගැලපෙනවද? කතමස්මින් විනය සංස්කප්පානි රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. රාග දේශ මොහ හික්මනවද? කතමස්මින් ධම්මතායම් උපනිෂිත කම්මං යති පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදයට ගැලපෙනවද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රධාන න්‍යායක් අනුවලා තියෙන්නේ. එතකොට අද වැරද්ද වැඩි කියන්නේ අපි හැම කෙනෙක්ම මිත්‍යා දෘෂ්ටි කියන කෙනෙක් තොක්ක කියලා තමයි පටන් ගන්නෙ. නමුත් අපි පරිශ්‍රණය කරමු. මොකද මොනවද දෙන්නන් යන ටික අමුත් දහම් කොටස් ටික. ගොඩාක් දෙනෙක් කියනවා අවුරුදු 100,000 ගානක ඉඳලා එවතාවු ධර්මයේ යටදලා තිබුණු තැන් අපි මතු කරගත්තා කියනවා. සෝවාන් වුණා රහත් වෙලා කියලා ගොඩාක් අය කියනවා. හැබැයි ඔක්කොම සංකල්ප මට්ටමක කියලා මට හිතෙන්නේ. අපි
බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිදලා වටිනා පරීක්ෂණයක් අපි හැමදෙනාම එකතු වෙලා කරමු. මම මේ කියලා දෙනවා නෙමෙයි. අපි කරමු හොඳ පරීක්ෂණයකට. එතකොට යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් එයාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ මුංගට සතක් පුන්න කලකට හතක් අතට අරගෙන හිමාල පර්වතය පෙන්නලා විශ්වමහන්සේලාට මතක් කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නැත්නම් සෝවාන් වෙච්ච නැත්නම් දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක නැති වෙච්ච දුක මේ හිමාල පර්වතය වගේ. ඉතිරි දුක ඉතිරි වෙච්ච දුක මේ මුංගට හතක් පමණවන ගල්කට හතක් කරා. ඒ අරතරන් දුක ගෙවුනේ මෙච්චර දුක පිටුනේ කාගේද? දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ සෝවාන් වෙච්ච කියලා. එයා දිට්ඨි සම්පන්නුනේ සෝවාන් වෙන්නේ කොහොමද? කොහොමද දිට්ඨි සම්පන්නුනේ? කොහොමද ධර්මයක් දැකලාද? චතුරාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ. පටිච්චසමුප්පාද ධර්මය හරහා තමයි චතුරාර්ය සත්‍ය එළියට එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාළේ සරුත් මහ රහතන් වහන්සේ දෙන්නා වදාළේ යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් ධර්මයක් දැක්කනම් ඒ පටිච්චසමුප්පාදය දැකපු අය. පටිච්චසමුප්පාදය දැක්කොත් ඒ ධර්මය දැකපු අය. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළි චුට්ටක් අස්වැරගෙන පිළ දහම 100%ක්ම නිවැරදි කිව්වමයි. හැබැයි මෙන්න මේ පටිච්චසමුප්පාද පෙළ දහමට අපි අද දවසේ දීලා තියෙන අර්ථකථනය හරිද කියලා අපි විමසලා බැලිය යුතුයි. මම හරි නෑ කියලා කියනවා නෙමෙයි. මම හරි කියලා කියනවා නෙමෙයි. ඒක නංග අපි පරිශ්‍රණය කරමු. අද දවසේදී මේ පටිච්චසමුප්පාද ධර්මයට ලෝකෙ තුල දීලා තියෙන අර්ථය ශාසනයට සාධාරණයක් කරන අර්ථයක්ද චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් වෙන අර්ථයක්ද චතුරාර්ය සත්‍ය පහළ වෙන ආර්ය දර්ශනය මතුවෙන අර්ථයක්ද නැද්ද කියන පරිශ්‍රණය. පටිච්චසමුප්පාද අංග ටිකේ අද අපි අර්ථ අරගෙන තියෙන ක්‍රම මම ඉස්සෙල්ලා මතක් කරන්න. අවිද්‍යා කර්ම අවිද්‍යා සංඛාර කියන ටික පෙර ජීවිතයක අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ධර්මතා පහක් හම්බ වෙනවා. එතකොට මේ ධර්මතා පහ ඊට කර්මයට වර්තමාන විපාක තණ්හා උපාදාන කියලා හේතු තුනක් හම්බ වෙනවා. එක වර්තමාන හේතු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දුම්නස උපායාස සම්භවಂತಿ ඒක අනාගත ඵල. එහෙම නේද? අපි අද දවසේ අර්ථ දක්වලා තියෙන්නේ ඉගෙනගෙන දැනගෙන තියෙන මේ විදිහටද නැද්ද? පටිච්චසමුප්පාද කියලා දන්නවද? දන්නේ නැද්ද? මම ඒගොල්ලන් තේරුම් ගන්නේ. අහලා නැද්ද?
ඔය විදිහට නේද අද දවසේදී අපි අත් කරගෙන තියෙන්නේ. හරි. අපි අපේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය අපි දකින්න ඕනේ කොතනින්ද? දුක්ඛ සත්‍ය පනවලා තියෙන අද දවසේදී කොතනින්ද? කමන්නේ නැහැ. හයියෙන් කියන්නේ. නෑ මම අපේ ජීවිතේ හැදෙන්නේ මම අහන්නේ පටිච්ච සම්පදායේ අංග ටිකෙන්නේ අපේ ජීවිතේ හෙලි කරන්නේ නේද? එතකොට විඥාන නාම දැන් පෙර අවිද්‍යා කර්ම කියපු ටික හරි අපිට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනින් තමයි අපිට දුක්ඛ සත්‍ය පෙන්වලා තියෙන්නේ අද. ඊට පස්සේ මොකද? මෙතනින් දුක්ඛ සත්‍ය පෙනෙවුවොත් මේ ස්කන්ධ ටික හැදුනේ විඥාන මුසලකට පස්ස වේදනා කියන දැන් දුක්ඛ සත්‍ය පෙනෙවුවොත් ගැලපෙනවද කියලා බලන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික හටගත්තේ කොහොමදද? ඒර අවිද්‍යාව සංඛාරය නිසා නම් අපි දුක්ඛ සත්‍ය පනවලා තියෙන්නේ මොකද්ද? සමුදය සත්‍ය පනවලා තියෙන්නේ එතකොට අවිද්‍යා සංඛාරය කියන තැනකින් වෙනවා. දැන් මේ විඥාන නාම රූප පස්සේ වේදනා දුක්ඛ සත්‍ය වුණොත් ඒකම මම කියන්නේ මේ විපාක ස්කන්ධ ටික හටගත්තේ ඒර අවිද්‍යා කර්ම නිසානේ. හරි. එහෙම වුණොත් තියෙන දෝෂය මෙතෙන් දුක්ඛ සත්‍ය දැනෙවුවොත් තණ්හාව නිසා දුක ඇති වුණා කියලා පෙන්වන්න තැනක් නැහැ. තණ්හාව නැති කළ දුක නැති කරනවා කියලා පෙන්වන්න කමක් නැහැ. මොකද අවිද්‍යා සංස්කාරයෙන් හටගෙන තියෙන්නේ. හරි අපි ඕන මේකට මෙහෙමත් කියමුකෝ. මෙතන දුක පෙර තණ්හාව නිසා කරන හටගත්තේ. දුක්ඛ සත්‍ය ඉපදුන එකක්. සමුදය සත්‍ය නිරුද්ධ එකක් වෙනවා. චතුරාර්ය සත්‍ය වර්තමානයේදී හම්බ වෙන්නේ නැහැ. වර්තමානයේක දුක පිළිසඳ දක්වා සමුදය ප්‍රහාණය කරන්න පුළුවන් මේකද? බෑ. මොකද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන අතීත හේතුවකින් හටගත්ත විඥාන නාම රූප ආයතන පස්ස වේදනා කියන ටික ස්කන්ධ ටික කියන තැනක දුක දැනුමොත් දුක්ඛ සත්‍ය උපන්න එකක් සමුදය සත්‍ය ප්‍රහාණය වෙච්ච එකක් වෙන්නේ නැද්ද? වෙනවා. හරි. ඒ හින්දා එතනින් චතුරාර්ය සත්‍ය අපිට ලැබෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? අනික උත්තර ස්කන්ධ ටිකෙන් ස්කන්ධ විපාක ස්කන්ධ ටික කියන තැන රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, කෙලෙස් නැහැ, ක්ලේශ අනුසයක්වත් නැහැ. උත්තර විපාක ටික අපේ ජීවිතයේ වුණා. කෘතඥ පුද්ගලයාගේ විපාකයයි රහතන් වහන්සේගේ විපාකයයි බ්‍රහ්මයාගේ විපාකයයි ඔක්කොගම විපාක ටික එක තැනක වෙනවා. රහතන් වහන්සේගේ විපාක ස්කන්ධ ටිකයි අපේ විපාක මනුස්සයෙකුගේ විපාක ස්කන්ධ ටිකයි දෙකම සමාන විය හැකිද? හරි. පොඩි මන්ත්‍රී මම පරිශීලනයක් අපි කරන්නේ මේකට උත්තර හරිද වැරදිද කියන්නේ. ඊට පස්සේ දැන් අපි ওই විපාක ස්කන්ධ ටික වර්තමාන ඵලයි කියලා දාලා ඵල හේතු සම්පති. හැටියට පෙන්වන්නේ තණ්හා උපාදාන භව කියන ටික පෙන්වන්නේ මොකේද? වර්තමාන කර්ම. වර්තමාන කර්ම හැටියට පෙන්වන මොකක්ද? තණ්හා උපාදාන භව. ජාති ජරා මරණ ශෝක පරිදේව කියන දුක අනාගත ඵල අනාගතයට. එහෙම ගත්තොත් තියෙන දෝෂිකන්ද තණ්හා උපාදාන භව කියන සමුදය සත්‍ය. සමුදය සත්‍ය ඉපදෙලා ජාති ජරා මරණ අනාගතයෙන් ඒක දුක්ඛ සත්‍ය ඉපදෙලා නැහැ. අද තණ්හා උපාදාන භව නිසා
තණ්හා උපාදාන භව කියනකොට චතුරාර්ය සත්‍ය මොන සත්‍යයයි සමුදය සත්‍යයට. හරි අද ඇති කරගන්න තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකට මේ කර්ම ටිකට අනාගතයට නම් දුක මතු ජාති ජරා මරණ නම් මම ප්‍රත්‍යක්ෂ කරනවා නම් දුක්ඛ සත්‍ය උපන්නකද්ද නූපන්නකද්ද දැන් අද තියෙන කෙලෙස් ටිකට අනාගතයට දුක හටගන්නේ නම් අද සමුදය සත්‍ය ඉපදිලා දුක්ඛ සත්‍ය නූපන්න එකක් වෙනවද නැද්ද? වෙනවා. නූපන්න එක පිරිසිදු දැකලා අපිට දුක මිදෙන්න පුළුවන්ද? ඒද දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ වර්තමානයේ හම්බෙන චතුරාර්ය සත්‍ය අපිට හම්බෙනවා. විපාක ස්කන්ධ ටිකට දුක දැක්කොත් දුක ඉපදිලා සමුදය ප්‍රහාණය වෙච්ච එකක් වෙනවා. තණ්හා උපාදාන කියන දුක අනාගතයට දැක්කොත් අනාගතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන එක නැති කරන්න දැන් තණ්හා උපාදාන ඇති වෙන්නේ තණ්හා උපාදාන නිසා නම් තණ්හා උපාදාන නැතිකොලොත් මතු ජරා මරණ දුක නැති වෙනවා නම් කියලා අපි චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනවා දුක්ඛ සත්‍ය නූපන්න තැනකට තියලා සමුදය සත්‍ය උපන්න ධර්මතාවයකට තියලා. එහෙම ගත්තොත් ගැලපෙන්නේ ගැලපෙනවා. ගැලපෙන්නේ. ඊටවට අපි චතුරාර්ය සත්‍ය එහෙනම් අවබෝධ කරගන්නේ කොතනින්ද? මාර්ගඵල ලැබෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ නේද? අපි පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එහෙනම් කොහොමද? කොතනින්ද? මේක අපි කවුරුවත් හිතන්නේ නැති දෙයක්. නමුත් අනිවාර්යෙන් කිසි යුතු දෙයක්. මෙතන තියෙන මේ අර්ථයේ අඩුව තමයි මාර්ගඵලලාභී ශාසනය කියන්නේ. සත් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය නැති වෙන්නේ. එතකොට ওই විදිහට ගන්න අර්ථය චතුරාර්ය සත්‍යෙට කලපල බලන්න. පටිච්චසමුප්පාදයට කලපල බලන්න රාග දේශ මොහ විදිහට කලපල බලන්න ගැලපෙනවද කියලා. දැන් අපි විපාක ස්කන්ධ ටිකේ දුක්ඛ සත්‍ය දැනනවා. දුක ඇතිකලේ තණ්හාව නිසා තණ්හාව නැතිකලොත් දුක නැති කර වෙනවා කියලා අතීතයට ගිහිල්ලා තණ්හාව නැති කළා මේ දුක නැති කරන්න පුළුවන් අපිට. විපාක ස්කන්ධ ටිකට දුක්ඛ සත්‍ය දැනෙවුවොත් දුක ඇති වෙන කුමක් නිසාද? තණ්හාව නිසා. එහෙනම් ඒ තණ්හාව අතීත හේතුවක් නේ. එහෙනම් අපිට කාලය හරහා යන්න වෙනවා ආපස්සට. එයි තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියන තැන ගන්න නම් ඒ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. එහෙනම් ඊගාවත් දේ අපි එතන තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරගන්න නෙමෙයි නම් කියලා උත්තරය හම්බ වෙනවා අපිට. ඉතින් දුක්ඛ සත්‍ය හම්බ වෙන්නේ නැහැ කියන හම්බ වෙනවා. හරි. අද තණ්හා උපාදාන කියන දෙලෙස් ටික නිසා මතු ජාති ජරා මරණ ශෝක පරිදේ කියන දුක උපදිනවා නම් මේ තණ්හාව නැති කළොත් අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? අනාගතේ ජාති ජරා මරණ දුක නැති වෙනවා නම් නූපන්න දෙයක් නැති කරන්න උත්සාහවත් වෙනව නෙමෙයිද? එතකොට මේ දැන් තියෙන දුක මොකේද දාන්නේ? ඔබට මම කියන්නේ නෑ. ඩෙන්ගු හැදිලා බෙහෙත් ගන්න ඉස්සරහට යනවා.
දොස්තර මහත්තයා කියනවා මැලේරියාව කියන එක හැදෙන්න පුළුවන් මෙන්න මේ වගේ විස බීජ වලින්. මෙන්න මේ බෙහෙත් ටික බොන්න මැලේරියාව හැදෙන්නේ නැහැ කියලා. ඩෙන්ගු වලට තියෙන ලෙඩකට බෙහෙත් ගන්න ගියාම නූපන්න ලෙඩක් ගැන කියලා බෙහෙත් දෙනවනේ. තාම මැලේරියාව හැදිලා නැහැ. අනාගතයේ දැන් මම හැදිච්ච ලෙඩේට බෙහෙත් ගන්න ගියේ. දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ මොකටද? මැලේරියාව හැදෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා මේ බෙහෙත් ගන්න. හරිද ප්‍රශ්නේ? දැන් ජීවිතයේ තියෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායක තියෙන දුකෙන් මැරිලා පිළිදෙට වෙලා මේ ජීවිතේ දුකේ නිවීමක් හොයන තුන්වන්දාවට ගියාම සංහව උපාදාන නිසා අනාගත දුක හැදෙන්නේ. සංහව උපාදාන නැති කළ අනාගත දුක නැති කරන්නයි කියලා කියනකොට අර වගේ නෙමෙයිද? දැන් දුකට ප්‍රතිකර්ම ගන්න ගියාම අනාගත දුක ඇති වෙන සංහව නිසා සංහව නැති කළ අනාගත දුක නැති කරන්න කියලා බෙහෙත් දෙනවා. ඩෙන්ගු හැදෙනවා ලෙඩට මැලේරියාවට බෙහෙත් දුන්නා වගේ නෙමෙයිද? වෙනවද නැහැ? දැන් ප්‍රශ්නේ කොහෙන්ද යන්නේ? මම කියන්නේ මම අහන දේවල් සාධාරණ ප්‍රශ්න නෙමෙයිද? මම කියන්නේ මම මාර්ගයක් ඔයගලන්ට ඉවතුරුලෝ මෙතයි ආමුදුරෝ ඒකේවල් හදලා කියනවා. ඒක තමයි අපි එක තුල පරිශ්‍රණය කරනවා. මේ දැන් අපි විමසන. උග්‍රජන වහන්සේ කරනවා විමර්ශන සෙක්ටර් ගහේ කරපා. විමර්ශන බලලා ගන්න කියලා. නම් අපිට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. අපි එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ තාම නූපන්න දුකක් නූපදීමට කෙලෙස් නැති කරනවද ඉපදිනවත් නැති දුකකට ධන්‍යවත් නැති දුකකට හටගත්තවත් නැති දුක ප්‍රහාණය කරන්න අපි ප්‍රතිපදාවක් වඩනවද? ඒක සම්දිච්චකයි අකාලිකයි ඒකස්සිකයි කියලා පෙන්වන්න පුළුවන්ද? ඉපදිනවත් නැති දුක ධන්‍යෙත් නැති දුක හටවෙලක් නැති දුක මනෝමය ඔය දුක නැති වෙනවා මේ කෙලෙස් නැති කළොත් කියලා කෙනෙක් ප්‍රතිපදාවක් පනවනවා නම් මේ ශාස්ත්‍රයේ අනිත් ශාස්ත්‍රවල වෙනසක් නැහැ. සම්දික්කය අකාලිකය කියලා කියන්න බෑ. අනිත් අයත් කියන අනිත් ශාස්ත්‍රවල කියන අදොමද තේින්නේ ඔබ සදාතනික සැපත ස්වර්ගයට යනවා. සම්දික්ක විපාකයක් පනවන්න බෑ ඒ සාතන. මම පස්සේ තමයි අද කරන දෙයට ප්‍රත්‍ය හොඳ කියලා ඔබට ලැබෙන්නේ. ඒ වගේ අද සංහව ප්‍රදාන කියන කෙලෙස් නැති කරන්න අජරාමරණව අනාගතෙදි ලැබේ. ඉතින් මේක එකමයි කයිනේ. එතකොට මහා ප්‍රදේශයන්ගේ වෙන්නපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපේ ජීවිතේ චතුරාර්ය සත්‍යයක් නැහැ. අපි දුක්ඛ සත්‍ය දකින්නේ කොතනින්ද? චතුරාර්ය සත්‍ය දකින්නකොට නිස්කන්ධ ටිකෙන් දකින්නද මොකද දෝෂේ? සමුදය නැති කරගන්න කියන්නේ නැතේයි. ඒ ස්කන්ධ ටික එතන දුක්ඛ සත්‍ය දෙමු දුක ඇති කරපු හේතු අනාගතයට යනවා. අතීතයට යනවා. තණ්හා උපාදාන කියන ටික අද සමුදය වෙනවා. ඵලයේ නැත්තම් දුක්ඛ සත්‍ය අනාගතයට යනවා. චතුරාර්ය සත්‍ය වර්තමානයේක දුක දැකලා දුක ඇති කරපු හේතුව මෙන්න මේකයි කියලා දැකලා මේ හේතුව නැති කළා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩලා දුක අවසන් කරගෙන ජීවත් වෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ අපිට. මේ ප්‍රශ්නේ මම කියන තේරෙනවා දන්නේ. මේක ඇත්තටම ප්‍රශ්නයක් කියලා. මේක ලියාගන්නේ කොහොමද? මෙන්න මේ අවුරුදු ගානක ඉඳලා අපි ඔක්කොම දුවන්නම් වලේ දුවනම මනෝමයෙන් හිතට.
ඒකෙන් අද වෙනකල් කවුරුවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැහැ. අවබෝධ කරගන්නේ නැති අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයක් නෑනේ. අපි මේ ගත්ත අර්ථයේ විදිහට දුක්ඛ සත්‍ය පහළ වෙන තැන සමුදය සත්‍ය නෑ. සත්‍ය නෑ. සමුදය සත්‍ය පහළ වෙනකොට දුක්ඛ සත්‍ය නෑ. සමුදය ප්‍රහාණය කළා දුක නිරුද්ධ කරනවා කියන එක අනාගත මනෝමය එකක් වුණාම නින්දාකට යුතු නූපන දෙයක් නූපදවන්න කටයුතු කරලා. ඒක උපන්න දෙයක මොකද කරන්නේ? ඒකට මොකුත් නැහැ අදහසක්. නමුත් ඔයගොල්ලන්ට මම මේ ප්‍රශ්නය ඇති මේ පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථයේ ඇති වැරද්ද විසමතාවය දෙන්නේ. අපි කවුරුවත් හිතන්නේ මොකේ දුවනවා. නමුත් අපි පෙළ දහමට පටිච්චසමුප්පාද ධර්මයට අලුත්කාරයක දෙස්මක් එකතු කළා. දැක්මක් කියන්නේ ඒ පෙළ දහම අපේ ජීවිතයට සම්බන්ධ වෙන විදිහට මොහොනින් අපි තවපැත්තට පොඩි පරිශ්‍රණයක් කළා බලමු. දැන් ওই විදිහට අර්ථ ගත්තාම ඇති වෙන විසමතාව ගැන මම මතක් කළේ. චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ වර්තමානයේ. මොකද චතුරාර්ය සත්‍ය මෙන්න මෙහෙම ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවානේ. ගවම්පති සූත්‍රයේ එන්නනවා යම් කිසි කෙනෙක් දුක පිළිසිඳ දැක්කොත් එයා සමුදය ප්‍රහාණය කළ කෙනෙක්. නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් සමුදය සත්‍ය ප්‍රහාණය කළා නම් එයා දුක පිළිසිඳ දැක්ක කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්, මඟ වඩපු කෙනෙක් වෙනවා. යම් කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා නම් එයා දුක පිළිසිඳ දැක්කා, සමුදය ප්‍රහාණය කළා, මාර්ගය වඩපු කෙනෙක්. යම් කෙනෙක් මාර්ගයේ වඩලා අවසන් නම් එයා දුක පිළිසිඳ දැකපු, සමුදය ප්‍රහාණය කළ, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. එකට තියෙනවා. එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ අපිට. සමුදය උපදිනකොට දුක නැත්තම්, දුක උපදිනකොට සමුදය නැත්තම් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. ඔය ගන්න ක්‍රමයට ඔය වැරද්දටයි චතුරාර්ය සත්‍ය අවබෝධය නැති වෙන්නේ. නමුත් මේ වැරද්ද කවදා කොතනකින් හෝ ඇතුණු දවසකටයි මාර්ගඵලලාභී ශාසනය ලෝකෙ පහළ වෙන්නේ. එතෙක් රහතන් වහන්සේලා ඉන්නවා කියනවා නම්, යහපත් ප්‍රශ්න සෝවාන් වෙච්ච කෙනෙක් හරි ලෝකෙ ඉන්නවා කියනවා නම් ඒක සංකල්පයක්, ඒක බොරුවක්. ලෝකෙම මේ පටිච්චසමුප්පාදේ වැරද්ද මේ විදිහට තියෙද්දි ඔය දර්ශනය, ඔය අර්ථය, ඔය විදිහට අරගෙන තියෙද්දි චතුරාර්ය සත්‍ය අවබෝධ කෙරුවා කියලා කියනවා නම් කෙනෙක් ඒක බොරුවක්. ඒක වෙන්නේ නැහැ දෙයක්. හැම තැනම හැම කෙනෙක්ම මනෝමය සංකල්පයකින් තමයි ඉන්නේ. නමුත් මම ඔබට අද දුක කියලා දෙන්න. දුක ඇතිවෙච්ච හැටි කියලා දෙන්න. දුක නැතිවීමත් කියලා දෙන්න. නැති කරන මඟත් කියලා දෙන්න. මේක හොඳට අහන්න. මම දන්නවා මම මේ ටික හැබැයි අපි අවුරුදු 100 ගානක් අරගෙන ආපු අර්ථය, අපි අරගෙන ඉන්න අර්ථයට මෙච්චර කල් අරගෙන තිබුණු අර්ථයට වඩා ටිකක් වෙනස් වෙයි. නමුත් අපි පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට ආගදේශ මොහ විනයට ගැලපෙනවද කියලා බලමු. ගැලපෙනවා නම් ගමු. නැත්නම් අයින් කරමු. දැන් ඉස්සෙල්ලා අත්ගත කරද්ද අපි කිව්වේ ඒක චතුරාර්ය සත්‍යයට බහලන්න බැහැලෙන්නේ. පටිච්චසමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බැහැලෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදයේ පෙළ වශයෙන් ටික තියාගෙන ගියහම ඒක චතුරාර්ය සත්‍යයට බැහැලෙන්නේ. චතුරාර්ය සත්‍යයට එන්න ටික පටිච්චසමුප්පාදයට බැහැලෙන්නේ. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට ධර්ම දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කොත් පටිච්චසමුප්පාද ධර්මයේ දැක්ක කිව්වොත් ධර්ම දැක්ක පටිච්චසමුප්පාද දැක්ක වෙනවනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පටිච්චසමුප්පාද හරියට අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පටිච්චසමුප්පාද අවබෝධ වෙනවා. පටිච්චසමුප්පාද අවබෝධ වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. පුළුවන් නම් මම මේ කියන ටික කහණය කරගන්න බලන්න. මම අද ඔයගලන්ට අපවනවා මම මේ කියන ටික කෙනෙකුට ඇත්තටම තේරුණා. මමත් මාර්ගඵල දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම බය නැතුව මුදින යසෝවන් කියලා. මම අපිට කියලා දෙන්න යන කෙනෙක් ටික දැක්කොත් Taman දැක්කොත් සුවාන් කියලා බය නැතුවම මම කියලා දෙනවා. මම කියලා දෙන ටික හැබැයි දැක්කේ නැහැ. හැබැයි මේ මොකක් එකක් තියෙනවා තමයි කියන අදහසක් හරියව මාර්ගස්තවත් වෙනවා. ඒ තරම් වටිනා ටිකක් කියලා දෙන්න හදන්නේ. අපි පොඩ්ඩක් බලමු. ඒකද ඕගොල්ලෝ ගතයුත්තේ මාර්ගඵල දෙනවා කියපු හින්දා නෙමෙයි. අපි ගොඩාක් ලාභයට තෝරන ප්‍රසදාගාමී මාර්ගඵල හොයනවානේ කවුරු හරි කෙනෙක් ඉක්මනට මාර්ගඵල දෙනවා කියොත් හරි ඉක්මනට අපි දුවනවානේ. ඒ වගේ මාර්ගඵල දෙනවා කියපු පමණකින්ම ගන්න නෙමෙයි. මේ දෙන්නන දහම් ක්‍රමය මහා ප්‍රදේශයන්ට ගැලපෙනවද කියලා බලලා ගැලපෙනව නම් ගන්න. ගලපලා බලනකොට තේරුණු අන්න ඔයගලන්ට ධර්මයේ තේරෙනවා. ඒකම තේරුම් පිටි සම්පන්න. නැතු මම කියපු හිතන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අර්ථයක් දෙන්නේ. ඒක අවිද්‍යාව මුල් වෙලා කර්ම ප්‍රශ්න අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒකයි. මොකද බලන්න අවිද්‍යාව කියන්නේ සත්‍යයේද අවිද්‍යාව කියන්නේ සත්‍යයේද උත්තරේ මමද තව කෙනෙක්ද නෑ. එහෙනම් අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වේලයි කර්ම කරලා තියෙන්නේ. මේක මම කර්ම කළවත් ඕගොල්ලෝ කර්ම කළවත් තව සත්‍ය පුද්ගල කර්ම රැස් කරලා තියෙනවද? නෑ. එන ධර්මතාවයක් මේ පෙර ජීවිතේ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් කර්ම රැස් වෙනවා කියන ධර්මතාවයක් වෙලා තියෙනවා. හරි. සංකාර පත්‍ය විඥාන ඒ කර්මය හේතුයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණියාන පුද්ගලික ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලාද දැන්? සත්‍යයට ඇවිල්ලාද? පුද්ගලික ඇවිල්ලාද? මම ඉපදිලාද? තව ඕගොල්ලෝ ඉපදිලාද? නෑ. දැන් ධර්මතාව පටන් ගන්නෑ. ඔබට මතක තියාගන්න. සංඛාර පත්‍ය විඥානං විඥානේ නිසාන නාම රූපෝනේ නාම රූප නිසාන ආයතනෝනේ ආයතන නිසාන ස්පර්ශෝනේ ස්පර්ශ නිසාන වේදනාව ඇතිෝනේ කියන ධර්මතාව ටිකේ එකකවත් එහෙම සත්‍යයේ ගිහු පුද්ගලයේ ධර්මතාව තියනවද? නෑ. ධර්මතාව මිසක සත්‍යයේ නාම රූප දෙකක් සත්‍යයේ ආයතන ටිකක් සත්‍යයේ ස්පර්ශය සත්‍යයේ කියන වේදනාවක් එහෙම තියෙනවද? නෑ. මොකද අනාත්ම සිද්ධාන්තයෙන් පටන් ගන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනට කියන්නේ ස්කන්ධ ටිකක හට ගැනීම. තේරුණානේ? ඔතන තියෙනවා ওই ස්කන්ධ ටිකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා පහ. ඔය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන බොහෝදී ටිකේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හටගෙන තියෙනවා. දැන් මේ පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ සත්‍යයේ එකක් නෙමෙයි. එතන තියෙන රූපය. නම් රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතන උපාදාය රූප. යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් ඒ රූප
යම්තා රූප කියලා යමක් ලෝකේ තියෙන මෙලෝ වේවා පරලෝ වේවා කොච්චරද කියලා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕදාරික වේවා ඒක ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා යම්තා රූප තියෙන හැම රූපයක්ම සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා ධර්මතාවයකින් මුදක මනුෂ්‍යයන්ගේ රූප දෙවියන්ගේ රූප යක්කුන්ගේ රූප කියලා රූප තියෙනවා නෑ ඒ රූප පඨවි තේජෝ වායෝ කියන්නේ සත්‍ය පුද්ගලයේද හරි යම් කිසි වේදනා සංඥා චේතනා කියන ධර්ම විදින බව හඳුනන්න පුළුවන්කම හිතන්න පුළුවන්කම කියන ධර්මතාව තියෙනවා නම් මේවා චෛතසික නැත්නම් චිත්තක යෙදෙන ගති. ඒවා ස්පර්ශය නිසා හටගන්න චිත්තක යෙදෙන ගති. වේදනා චෛතසිකයේද මම වේදනා චෛතසිකයේද පුද්ගලයා සත්‍ය සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පුද්ගලයේ සත්‍යයේද එහෙනම් තමන්ද ඔය රූපයි ඔය නාමයි කියන දෙක හින්දානම් විඥානය සිත කියන එක මමවත් මගේ ආත්මවත් නැත්නම් තව කෙනෙකුගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා තේර අවිද්‍යා කර්ම නිසා මෙන්න මේ විඥානාංග දලාතන පස්සේ දෙන්නට මෙන්න මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හට ගන්නවා. ඒක තමයි. ඔබට කියන උත්පත්ති භවය කියලා. තාම කර්ම භවය දැනෙන්නේ නැහැ. එන්නේ නැහැ. ඔය උත්පත්ති භවයට දැන් ස්කන්ධ ටික. තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු කරලා මේක කර්ම නෙමෙයි මේ තණ්හා උපාදාන කියන ටික කෙලෙස්. ඒක මම ඒ කියන්නේ මගේ කියලා ගන්න තැන තියෙන්නේ මොකද්ද? තණ්හාව. මම කියලා ගන්න තැන තියෙන්නේ මොකද්ද? මානය. මගේ ආත්මය කියලා ගන්න තැන තියෙන්නේ මොකද්ද? දිට්ඨිය. තණ්හා මාන දිට්ඨි කියන්නේ කෙලෙස්. ඔන්න ඔය විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියලා කියන්නේ තමන්ගේ මනසේ. මේ මම මේවා මගේ ආත්මයයි කියන හැඟීම එකතු වෙච්ච ගම කාම භවයේ උත්පත්ති භවය හැදෙනවා. ඒ කියන්නේ තමන්ව නිර්මාණය වෙනවා සත්‍යය ඉපදෙනවා පුද්ගලයා ඉපදෙනවා. දැන් මේ කය තමන් වෙලා විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වෙච්ච ගමන්ම තමන්ව තණ්හා උපාදාන බව වෙච්ච ගමන්ම චාති තමන්ව නිර්මාණය වෙනවා. සත්‍යය නිර්මාණය ස්කන්ධ ඉස්සෙල්ල හැදුනේ ස්කන්ධ ටික. ස්කන්ධ ටිකෙන් පුද්ගලයා සත්‍ය පනවන්න පුළුවන්ද? ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු වෙච්ච ගමන්ම තේසං සත්තානං තම් සත්ත්වනිකය ගාති. ඒ සත්ත්වනිකය ඉපදීම ඒ පුද්ගලයන් ඉපදීම වෙනවා. දැන් මේ කය මම වෙලා නැතුකොට මේ කය මම වුණා කියලා කියන්නේ කය පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධයක්. ඒ කය මම මගේ කියන එක වර්තමාන තණ්හා උපාදාන කියන තැනින් එකතු වෙච්ච කෙලෙසයක්. ওই දෙකේ ප්‍රතිඵලය මොකද්ද? ජාති තමන් ඉපදිලා නම් දැන් මේ මම ඉන්නෝ වෙලා නම් ඔබ ලෙඩ වෙන මහල් වෙන මරණයටපත් වෙන දුකේ යුක්තද නැද්ද? දුකයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයෙන් නිදිලා නැහැ. ඔබ හදාගත්තොත් මම ඉපදුනොත් ඔබ ජරා මරණ දුකෙන් යුක්තද අද නැද්ද? යුක්තයි. ඔය ජාති ජරා මරණ දුක ඒකම පෙනෙනවා කියන ටික
ස්කන්ධ. දෙන්නේ දෙයට මේ මගේ දුව මගේ පුතා මගේ ගෙදර කියලා. තණ්හා උපාදාන කියන ගති ටිකක් එකතු වෙච්ච ගම. තමන්ට රණු ත්‍රිති මුතුමනික වස්තු උපදී. ඊට පස්සේ ඒව කැඩෙන විදිහට විනාශ වෙන ගාන දුක එන්නේ නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ කියනවා තාම මේ ජීවිත කර්ම භවයේ දෙන්නේ නැහැ. විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා ජරා මරණ දුක හදාගත්ත හැටි. හොඳට මතක තබා ගන්න සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීමක් වෙන්න ස්කන්ධ ටිකක් තිබුණාට සත්ත්ව පුද්ගලෙක් වෙන්නේ නැහැ. ස්කන්ධ ටික හසු මොලේ කෙලෙස් ටිකක් විතරක් තිබුණොත් පුද්ගලෙක් ඉපදීම වෙන්නේ. අපි කියමුකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික තිබුණා. ඒ රූපය මම කියන අදහස හෝ සත්‍යයක් කියන අදහස හෝ පුද්ගලයෙක් කියන අදහස හෝ හැඟීම අපි තුල නූපන්නොත් නොයදුණු අර රූපය සත්‍ය පුද්ගල භාවයට දුක් විඳින්න පුළුවන් අපිට බැහැ. ස්කන්ධ ටික හසු නොවොත් කෙලෙස් ටික විතරක් පැත්තක තිබුණා. ඒ උපන්න වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මට දැන් අපි අපච්චි කියලා හොඳට සිහි කරන්න පුළුවන් නිමිත්ත තියෙනවා. සෙනෙහ සාන්දලි කියන ටිකක් තියෙනවා. නමුත් වර්තමාන සතර මහා ධාතුන් හම්බෙච්ච රූපය අහුවෙන්නේ නැති හින්දා තාත්තා ඉන්නවා කියලා පනවන්නේ ඉපදීමක් වෙලා තියෙනවා. කෙලෙස් ටික තිබුණාට ස්කන්ධයක් හම්බ වෙලා නැති හින්දා තාත්තගේ ජාතියක් වෙලා නැහැ. ස්කන්ධ ටික තිබුණොත් කෙලෙස් ටික ඉදුන්නේ නැත්නම් ඒ තාත්තට ගන්න. බැරි වෙලා මේ මගේ තාත්තා කියලා බලන ගතියකුත් හම්බ වුණොත් ඒ ගතියට වර්තමාන තියෙන රූපෙකුත් අහු වුණා. තාත්තා ඉන්න තාත්තා කෙනෙක් හම්බ වෙන්නේ නැතනද? එහෙම ඉන්නකොට ඒ රූපෙට මොනවා රූප තනේ මගේ තාත්තට ගහනවා කියලා දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. රූපේ දිරනකොට මගේ තාත්තා දැන් මහලු වෙලා කියලා දුක් විඳිද මම නැද්ද? ලෙඩ වෙනකොට මගේ තාත්තා ලෙඩ වෙලා කියලා දුක් විඳිද නැද්ද? මගේ තාත්තා ලෙඩ වීම නිසා මහලු වීම නිසා මරණය නිසා මට දුක් විඳින තාත්තා ඉන්න ඕනේ නේද? හරි. ඒ තාත්තා කියන එකී ඉපදීම වෙන්න නම් දැන් මගේ මනස දැන් සිහි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ස්කන්ධ ටිකක් හම්බෙලා නැති හින්දා තාත්තා ඉපදිලා නැහැ. වර්තමානයේ නැහැ මට. ස්කන්ධ ටික තියෙද්දි මේ ගතිය නොයදුණු ඒත් ආදන්නට. එහෙනම් තාත්තගේ පුද්ගලික ඉපදීම වෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකතු වෙන්න ඕනේ නේද? අතීතයේදී ඇස්තිලිට අහු ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු හින්දා තාත්තා හැදිලා කියලා කියනවා. එදත් තාත්තා කියන්නේ තාත්තා කියන දුක අතීතයේදී විඳින්නේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළාමයි ජරා මරණ දුක් විඳලා තියෙන්නේ. අනාගතයට මේ තාත්තා මගේ තාත්තා කියලා හිතන්න පුළුවන් කතිය යම් රූපයක යෙදුණා. ඒකට දුක එයි නේද? මම මේ මතක් කළේ තණ්හා උපාදාන කියන ටික කෙලෙස් නෙක කර්ම නෙමෙයි. ජාති කියලා කියනකොට තේසං සත්තානං සම්මි සත්ත්වනිකායේ ජාති සංජාති කියනක අපි ශනිකව අර්ථ අරගෙන තියෙන උප්පත්ති ප්‍රතිසන්දි වශයෙන් යනතන නෑ. තේසං සත්තානං සම්මි සත්ත්වනිකායේ ජාති කියලා කියන්නේ මම මිනිස්සෙක් වෙන එකට. තව මිනිස්සෙක් වාසය කරන්න හම්බෙන්නේ නැහැ. මම පිරිමියෙක් වෙච්ච එකට. ඔබගේ හැමෙක වෙච්ච එකට. මේ රූපය මම කියලා උරුම වෙච්ච දවසේ මේ රූපේ මම කියලා ඔබට උරුම වෙච්ච දවසේ සත්පුද්ගල භාවී ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ජාති ජරා මරණ දුක හදාගත්ත සිද්ධියයි මේ දෙන්නන්නේ. පෙරදෙනේ චතුරාර්ය සත්‍ය නොදැක්ක නිසා
විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා ඉස්සෙල්ලා. ඔතෙන් තමයි කියන්නේ ප්‍රභාස්වර නිකන් දෙකේ චිත්ත මහන් මේ චිත්ත ප්‍රභාස්වරයි. පංචකෝ ආකාන්ත කේපක්ලිසේ පක්ලිටන් පිටතින් පැමිණෙන කෙලෙස් ටිකකින් කිලුට වෙනවා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු කරලා සත්ත්ව පුද්ගල භාවය උපදවාගෙන දැන් අපි ජරා මරණ දුක් විඳිනවා නම් ඔය දුක ඇති කරපු හේතුව මොකද්ද? මේ සත්ත්ව පුද්ගල භාවයේ දුක ඇති උනේ මොකකින්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන්. මොකද ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කරපු තැනින් කරන්නේ මම කියන කම හැදුනේ නම් මම විඳින හැම දුකක්ම මට විඳින්න දුන්නේ මේ කය මම කියලා තේරුණු කම හින්දා නම් මේ දුකට ළඟම හේතුව මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ තණ්හා උපාදාන අද නැති කළොත් මම ලෙඩවිලා මහලුලා මරණයටපත් වෙන මේ දුක් විඳින්න පුළුවන්ද? බෑ. එහෙනම් සීලයක පිළිතලා සමතකම තහනකින් හිත වඩ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත දෙන්නන්න ඕන. මොකටද? තණ්හාව යෙදෙන්නේ නැති වෙන්න. එහෙනම් මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා විදින සියලු දුක නිදහස් වෙනවා. තේරුණාද? ඔන්න යම් කෙනෙක් අද දුක්ඛේ අඥානං වුණා. ඒ කියන්නේ විපාක ස්කන්ධ ටිකට මේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ ඒ අවිද්‍යා කර්මයට හැදුණු කය නායම් වික්‍රේ කායෝ තුම්හකම් නාත්‍යන්නේ සං පුරාණ මිදක් වික්‍රේ කම්මා මහන්නේ මේ කය උඹලගේ නෙවෙයි තව කෙනෙකුගේ නෙමෙයි පුරාණ කර්මෙන් හටගත්තේ නතුම්හක සූත්‍රය දෙනවා. හරි. ඔන්න විපාක රූපේ ස්කන්ධය වර්තමාන සංහෝපාදාන බව කියන දෙක මේ කය මම මගේ ආත්මයයි කියලා හිත ලැබුණු කළා නම් ඔක්කොම තිරාම රූප මේ කයට මේ කෙලස් ටික නඟුරු කළා නම් ಜಾති මෙතන මම වෙලා ඉපදලා නම් දැන් මම ලෙඩ වෙලා මහලු වෙලා බැනුම් අහලා මට ලැජ්ජා වෙලා නිന്ദා පහත ඇවිල්ලා මගේ දේවල් කඩා වඩාගෙන මට අසාධාරණකම් වෙලා යම් දුකක් විඳින්න ඔය දුක් ටිකට මම විඳින මේ දුක් ටිකට හේතු ටික මොකද්ද? ආසන්න හේතු ටික මොකද්ද? මේ කය මම මගේ ආත්මය කියලා ගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකනේ. තණ්හා උපාදානයෙන් නිසායි දුක ඇති වෙන්නේ කියලා දන්නේ නැත්නම් දුක දන්නේ නැත්නම් මේ මම කියලා විදිහට දුකක් තියෙනවා නම් ඔය දුක ඇති කලේ මේ තණ්හා උපාදාන කියන ගතිය නේද කියලා දුක්ඛ සමුදය අඥාන මොනවාද මේ තණ්හා උපාදාන කියන කෙලෙස්ය අයින් කළා මම විදිහට දුක නිදහස් තුන ඇකේ කියලා නිරෝධී අඥාන මොනවාද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකට කියන ප්‍රතිපදාවයි කියලා මාර්ගය අඥාන මොනවාද මේ චතුරාර්ය සත්‍ය නොදන්න අවිද්‍යාව මුල් වෙලා අද කර්ම රැස් කර ගන්නවා අපි. අවිද්‍යාව මුල් වෙලා අද මම කුසල සහගත කර්ම කරනවා අකුසල සහගත කර්ම කරනවා මම කියන අදහසින්. හැබැයි මම කියන අදහසින් මෙහෙම කර්ම කරන්න හේතුව මොකක්ද? මේ මම කියන දුක හටගත්ත හැටි දුක ඇතිවීම නැති කරන මම කියන චතුරාර්ය සත්‍ය නොදන්නා කම නෙමෙයි ධර්මයේ කර්ම රැස් කරගන්න. අද ඇති කරගන්න අවිද්‍යා සංඛාරයට තණ්හා උපාදාන වුණා. අවිද්‍යාවෙන් හටගන්න කර්ම නිමිත්තට තණ්හා. ඒ කියන්නේ මට තණ්හා වුණා. අද ඇති කරගන්න අවිද්‍යා කර්මයේ තිබුණොත් නැවතත් මේ විඥානය අර වගේම රූපයකට ගැට ගන්නවා. පෙර ජීවිතයේදී විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකට තණ්හාව තබල එතන දුක හදාගත්තා. ඒක දුක ඇති වෙන නැති මොනදන්න අවිද්‍යාවෙන් සත්පුරුෂ බලයෙන් කර්ම රැස් කළා.
ඒ කර්ම නිසා අද විඥාන නාම උපකරණ පස්සේ වෙන ස්කන්ධ ටිකක් හැදුණා. අද ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු කරලා අද දුක හදාගත්තා. අද දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ නොදන්නා අවිද්‍යාවෙන් අද කර්ම රැස් කළා. ආයත් විඥානේ රූපකට දැක ගන්නවා. අපි මේ ජීවිතේ යම්සේ අවිද්‍යා කර්මයේ මුල් වෙලා ආවට අනිත් මෙතෙන් ගන්නෙත් එහෙමමයි. මම කියන ටික තේරුණාද? තේරුම් ගන්න බලන්න. මේක 100ට කෝටියකට පෙර සාධාරණ අර්ථයක් නම් දෙන්නේ. බලන්න පටිච්ච සමුප්පාද ධර්මයෙන් හරියට දෙන්නන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. පටිච්ච සමුප්පාද සිද්ධියෙන් කියනවා පෙර චතුරාර්ය සත්‍ය නොදන්න අවිද්‍යාව මුල කර්ම රැස්වනවා. සත්‍ය සිද්ධ වෙන ධර්මතා. ඒ කර්මයේ මුල විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. විපාකයකට තණ්හා උපාදාන කියන්නේ තණ්හා උපාදාන කියන ටික කර්ම නෙමෙයි කෙලෙස්. විපාකයකට කෙලෙස් එකතු වුණාම විපාක ස්කන්ධ ටිකට කෙලෙස් එකතු වුණාම සත්ත්ව කුද්දල භාවය උපන්නා. දැන් ජරා මරණ දුක විඳිනවා. එතකොට දැන් අපි ඔබ යම් වෙලාවක දැක්කොත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් යෙදුන හින්දා මේ කය මම කියන ධර්මතාවයේ ඉපදිනා කියලා දැක්කොත් ඔබ මේ කය මම වගේ පෙනෙන්නේ මොකක් හින්දාද කියලාද දකින්නේ? කය මම හින්දාද? නෑ. එහෙනම් මේ කය මම කියලා පෙනෙනවා කියලා දකින්නේ මොකක් හින්දාද? මේ කය මම කියලා පෙනෙන කෙලෙස් ටිකක් යෙදුන හින්දා රූපේ සතර මහා ධාතුයි. කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ රූපය ඒතම් මම ඒසෝ හමස්මින් එමෙසෝත්තාකි මම මගේ ආත්මය කියලා පෙන්නන කෙලෙස් ටික යෙදුමින්ද මේ කය මම වගේ පේනවා කියලා ඔබ දැක්කොත් දැන් ඔබ මාව තමන්ව හැදුන හැටි දන්නවනේ දුක හැදුන හැටි දන්නවා කොහොමද දන්නේ ඒතම් මම ඒසෝ හමස්මින් එමෙසෝත්තාකි මම මගේ ආත්මය කියන කෙලෙස්ෙන් මේ දුක හදලා තියන්නේ කියලා දන්නවනම් ඔබ ඇඟිල්ල දික් කරනවාද මම අතීතයේ ඉඳද්ද කියන ඇඟිල්ල දික් කරනවද මම කොහේ ඉඳද්ද හිටියනම් කොහොම ඉඳද්ද මොකෙත් වෙලා ඉඳද්ද කියලා ඔබ අතීතයට දුවනවද මොකද ස්කන්ධ ටිකකට කෙලෙස් ටිකක් එකතු වෙච්ච ගමන් මේ කය මම කියලා කියන ධර්මතාවය නිර්මාණය වුණා කියලා දකිනකොට ඒ මම කෙලෙස් ටිකකින් හැදුණු සිද්ධියක් කියන දකිනවා මේක කොහොමද ඉඳලා ආපු මම කෙනෙක් දකින්නේ නැති නිසා එහෙනම් ඔබ අපරාධයට දුවනවාද මම මරණයෙන් පස්සේ ඔහේ යයි දන්නේ මොකෙක් වේද දන්නේ මොකෙක් වෙලා මොකෙක් වේද කියලා අපරාධයට දුවනවාද දුවන්න සුදුසුද අපි උදාහරණයක් ගත්තොත් ඔබේ ෆොටෝ එකක් පින්තූරයක් දෙකේ ගහලා තිබුණා ඔය ෆොටෝ එක දිහා බලනකොට මේ මම කියන අදහස හිතෙනවද නැද්ද? හිතෙනවා. ඔබට මේ ෆොටෝ එක මම වගේ පෙනෙන්නේ ෆොටෝ එක මම හිතනද ෆොටෝ එක මම කියලා දැනෙන ගතියක් තමන්ගේ මනසේ හේතුන හින්දාද කියන්නේ? තමන්ගේ මනස පැත්තේ ඒ ෆොටෝ එක මම කියලා පෙන්වන ගතිය හේතුන හින්දා ෆොටෝ එක මම කියලා පෙනෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා නම් ෆොටෝ එක මමමයි කියලා ගන්නවද? ගන්නෑ. අහන්න සුදුසුද ෆොටෝ එක ඇඟිල්ල දික් කරලා ඒ මම කොහෙන්ද ගන්නේ නැත්තේ. කොහාට යයිද කියලා අහන්න සුදුසුද? ඇයි? තමන්ට මම කියලා දෙන්නක් මිසක මම කියලා කෙනෙක් ඉන්නව නෙවෙයි කියලා දකින්න හිතන්නේ ධර්මතාවය. ඒ විදිහටම එහෙනම් මේ කය දකින්නකොට මම කියන අදහසක් එනවනම් ඔබට මේ කය දකින්නකොට මම කියන අදහසක් එන්නේ කය මම හින්දා නෙවෙයි. මේ කය මම කියලා පෙන්වන සිලේශයක් ඔබ තුළ යෙදුණු හින්දායි මේ කය මම කියලා පෙනෙන්නේ.
ඔබ යම් වෙලාවක චතුරාර්ය සත්‍ය දන්නවා නම් ඒ කියන්නේ මම මේ කය මම කියලා යම් තාක් දුකක් විඳිනවා නම් විඳින්න උනේ මේ කය මම කියලා දෙන්නතු කෙලෙස් එක නේද කියලා හඳුනාගත්තොත් කිසි වෙලාවක මේ කයට ඇඟිල්ල දික් කරන්නේ මම කියලා. මේ කය මම කියලා පෙනෙන්නේ කය මම හින්දා නෙමෙයි කය මම කියලා දෙන්නන ගතියක් මනසේ දෙන නිසා ඒකට කියනවා අස්මිමානිය කියලා. ඒකත් ඒක. එතකොට කිසිම වෙලාවක දැන් මම කියලා ඉස්තිරව ඉන්න කෙනෙක් නෙමෙයි. කෙලෙසයකට හදාගත්ත සිද්ධියක් හින්දා මම කොහේද ඉඳ ඇත්ත මම කොහාට යයිද කියලා ඒනේ අපදිවන්නේ. හරියට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සක්කාය දිට්ඨිය නැහැ. මේ කයට මම කියන්නේ නෑ. මේ කය මම කියලා දකින කෙලෙසයක් හින්දා මම කියලා පේනවා කියලා දැක්කොත් මේ කයට මම කියනවාද? එහෙම වුණොත් මම කොහෙන්ද නෙන්නේද කොහාට යයිද කියලා පූර්වාපරේ දුවනවද? නෑ. එහෙම කය මම කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්න මම කොහෙන්ද කොහාට යයිද කියලා පුම්පන්තේ කංකති අපරන්තේ කංකති කියන උදුරු වෙන්න හේතුනේ මොකද්ද? දර්ශනය චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ මම කියලා යම් දුකක් එනවනම් මේ දුක ඇතිකලේ මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෙන්න කෙලෙසිය නිසා නේද කියලා දුක්ඛ සමුදය දැක්කා. මේ කය මම මගේ ආත්මය කියන දෙන්නේ කෙලෙසේ ගෙවුණා. මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන දුක් විඳින්නේ නිරෝධය දැක්කා. එහෙනම් සීලේක පිළිදලා හිත වඩමින් මම හොඳට රූපේ පිළිසික දකින්න ඕනේ රූපේ දෙන්නන්න ඕනේ මේ කය මම කියලා දෙන්න කෙලෙසේ කියනට සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා දුක කියන තැන දුක ආපු ස්කන්ධයේ පිළිසික දකින්නත් මම යමක් කත යුතුයි කියලා ඔබ දැක්කොත් වර්තමාන චතුරාර්ය සත්‍ය දැක්කොත් කිසි වෙලාවක සක්කාය දිට්ඨිය කියන්නේ හොඳට මතක තබා ගන්න මේ කය මම කියලා පෙන්වන කෙලෙසිය කියන හින්දා මම කියලා පෙන්වලා නේද කියලා දැක්කේ නැත්තම් ඔබ මේ දුක්ඛ සමුදය මේ කෙලෙසියටයි මෙහෙම දුක කැටිකලේ නෙමෙයි නිමිත්ත කැටිකලේ කියලා දැක්කේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ ඔබට මේ කය මම වෙනවා. එහෙම නේද? මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ ෆොටෝ එක දකිනකොට ඒක මම කියලා හිතෙන මම කියලා පෙනෙන විදිහේ කෙලෙසිය කියදුන හින්දායි ඒ රූපේ මම වගේ තේන්නේ කියලා දන්නේ නැති වුණ සිහිය නැති වුණ ඒ රූපය තේන්නේ මම කියලා. නේ? මොකද ටීවී එක ගැන කියන්නේ? ඇස්තිදිරිපිටට රූපයක් එනකොට ඒ රූපේ සත්‍ය පුද්ගලයා කියන අදහස ඔබට යෙදෙනවා නම් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඔබ තුළ යෙදෙනකොට ඔබට දැන් ඒ රූපය සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනවා. ඔබට ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයා හැටියට පෙනෙන්නේ ඒ රූපේ කෙනෙක් හින්දා නෙවෙයි. ඒ රූපේ කෙනෙක් හැටියට පෙනෙන කෙලෙස්යේ පුදුල යෙදෙන හින්දා. බැරි වෙනවා ඒක ඔබට අමතක වුණොත් ඒ රූපේ පුද්ගලයා හැටියට පෙනෙන කෙලෙස්යක් මන් තුළ යෙදিলা නේද කියන එක දන්නේ නැති වුණොත් ඔබට ඒ රූපේ දිහා බලන පුද්ගලෙක් කියලා. එතකොට ඒ රූපේන ඔබට දුක එනවා. එන්නත් එනවා. ඒ පුද්ගල ජාතිය නැතු ජරා මරණ දුක එනවද? නැහැ. එහෙනම් ඒ ටීවී එකේ පුද්ගලෙක් ඉපදිලා නැහැ. ඒ උපන්න මොකද පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙච්ච පමණකින් නම්
එහෙනම් ඒ දුක් ටිකට හේතුව තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික. මම කතා කරන ටිකක් ගැඹුරුයි. මම එක දෙයක් මතක් කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ මෙන්න මේ වැරද්ද ඉලෙහුනේ නැතිනම් ලෝකේ නිවන් මඟ නැහැ. හේතු ඵල සංදිය දෙදඬ අවිද්‍යා සංකාර අතීත හේතු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන ඵල. එතන හේතු ඵල සංදියක් කියලා බෙදන්න. ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකට තණ්හා උපාදාන භව කියලා. එතනදී ඵල හේතු සංදියක් බෙදන්න එපා. විපාක ටිකට කෙලස් ටිකක් විතර කර්ම නැතම විපාක ටිකට කෙලස් ටිකක් එකතු කළා දුක නිර්මාණය වෙන මනුස්සයෙක් වෙලා මනුස්ස ලෝකෙ ඉපදිලා විඳින දුක්. එතකොට විපාකයේ කෙලස් ටිකක් එකතු කළාම මනුස්ස මට්ටමේ විපාකයක් ලැබෙනවා කියන්නේ. ඔය විපාක ස්කන්ධ ටිකට රූප භව මට්ටමේ තණ්හාවක් ඇති වුණොත් බ්‍රහ්මෙක් වෙනවා. ඔය විපාක ස්කන්ධ ටිකට අරූප තණ්හාවක් ඇතිවුණොත් අරූපී බ්‍රහ්මෙක් වෙනවා. මොකද විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුනහමයි මනුස්ස මට්ටමේ જાතියක්ද දේව මට්ටමේ જાතියක්ද බ්‍රහ්ම මට්ටමේ જાතියක්ද කියලා කියන්නේ. මේ දුක නැමැති ඵලය විපාක ස්කන්ධ ටික කෙලස් ටිකක් එකතු කළා සත්ත්ව පුද්ගලයේ දුකක් බවට පත් කරගත්ත තැන දක්වාම විපාකයක් දකින්න. පෙර කර්මික විපාකයක්. ඊට පස්සේ ඵල හේතුව දකින්න ජාති ජරා මරණ ශෝක පරිදේ මේක දුක මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මේ දුක ඇති වුනේ. මේ කෙලෙස් ටික නැතිකොල දුක නැතිකල හැකි මේ අරියස්ථායක මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා අද චතුරාර්ය සත්‍ය නොදන්න අවිද්‍යාව තිබුණොත් අද කර්ම රැස් කරගන්නවා. අන්න ආපහු මේ ඵලය හේතුවක් ඇති කරගන්නවා. දුක නැති ඵලය ඒ දුක නැති ඵලය ඇති කරපු හේතුව නැති කළ දුක නැති ඵලය නැති කළ හැකි බව ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතු බව කියන උත්තරේ හම්බුනේ නැත්නම් ඒ ඵලය නිසා අද අවිද්‍යා කර්ම දෙන හේතුවක් ලැබෙනවා. ඒ අවිද්‍යා කර්ම නිමිත්තට තණ්හා උපාදාන වෙලා මාතු ප්‍රතිසන්දි වශයෙන් යනවා. අන්න එච්චක දාන්න මොකද්ද ඵල හේතු සංදිය. මෙතනදී පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා විපාක ස්කන්ධ ටිකට මොකද මතක තියාගන්න විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කරලා එකතු වෙලා ජාති ජරා මරණ කියන දුක හැදුනා කියන තැනින් පෙර කර්මයේ විපාක ඉවරයි. උතන ඉවරයි. ඒ කියන්නේ මනුස්ස මට්ටමේ අද කර්ම රැස් කරනකොට ඔය අද ඕගොල්ලන්ට මේ දුක තියෙන්නේ කර්මයකට නෙමෙයි කෙලෙසයකට. මේ දුක් ටික තියෙන්නේ කෙලෙසයකට. තණ්හාව පදන් තියෙන කෙලෙසයකට. අනිවාර්යෙන්ම නැවත සතරට යනවා කියලා ටිකක් නෑ ඔකේ. අද දුක නොදැන දුක ඇතිවීම නොදැන දුක නැතිවීම නොදැන නැති කරන මාර්ගය නොදැන ඒක අවබෝධය ඇති වෙන තැනට කටයුතු නොකළොත් අද විද්‍යාවෙන් හටගන්න කර්ම ටික හේතු වෙනවා ආයත ප්‍රතිසන්දිට යන්න. මේ දුක නැමැති ඵලයෙන් ඕගොල්ලෝ ප්‍රතිසන්දිට යන්නේ නැහැ. ඔය දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධාන ප්‍රතිපදාය අඥානං කියන අඥාන ගම නිසා මේ හතර අඥානයි කියලා කියනකොට ලොකු වෙනසක්. මේක ලොකු දර්ශනයක්. ඒ කියන්නේ
චතුරාර්ය සත්‍ය දන්නේ කියනකොට ඔබට හම්බ වෙන්නේ මේ තව සත්‍ය පුද්ගලයෝ. මේ මමම වෙනවා. අවිද්‍යාව තිබුණොත් මමම වෙලා මම ඉන්න සත්‍යම් පුද්ගලයන්ට බයිනවා, ගහනවා, නැත්තම් දම් දෙනවා. කුසල කර්ම රැස් කරනවා. ඒ කුසල කර්ම නිසා නැවත ප්‍රතිසන්දිට යනවා. දර්ශනයක් තිබුණොත් චතුරාර්ය සත්‍ය දන්නවා කියන දර්ශනය. මොකක්ද දර්ශනය? මේ එන්න මෙහෙවිලා බලන්න කියලා ලෝකේ ඕනම කෙනෙකුට දෙන්නන්න පුළුවන් වටිනා දර්ශනයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වුණාම පංච උපාදාන ස්කන්ධ ලෝකයක් හැදෙනවා කියලා. ඒ කියන්නේ මට තේනවා තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ දෙන දර්ශනය තමයි ඔබට සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා තේන්නේ ඒ වස්තු සත්‍ය පුද්ගලෙ හින්දා නෙවෙයි. ඒව සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කෙලෙස් කුපුතුල යෙදුණු හින්දායි කියලා පෙන්නකොට මට හරියට දර්ශනයක් තියෙනවා නම් මම මෙහි සත්‍යෝ ඉන්නවා කියලා පයින්නේ. මම කර්මරක් කරගන්න යන්නේ මම දන්නවා පංච උපාදාන ස්කන්ධ ලෝකය. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා මට. හැබැයි එහෙම පෙනෙනකම ඇති කරලා තියෙන මොකක්ද? තණ්හා උපාදාන කියන මේ කෙලෙස් නිසා කියලා ගන්නවා. මේ කෙලෙස් අයින් කළොත් මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නවා. ඊගාවට කෙනාට ඔබ එක්කෙනෙක් ගත්තොත් ඔබට තව සත්‍ය පුද්ගලයෙක් කියලා පේනවා. හරි. ඔබට සත්‍ය පුද්ගලයෙක් කියලා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නේ කියලා ඔබ කෙනාට පේනවා. කෙනාට එහෙම පෙන්නේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නේ හින්දා නෙවෙයි. කෙනා තුල මේ වෛරසය තියෙන නිසා. කෙනා තුල මේ කෙලෙස් ටික දෙතුනම ඔබට පේනවා. ඊගාවට හැබැයි ඔබ දන්නේ නැත්නම් ඔබට සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන විදිහ කෙලෙස් ටිකක් ඔබ තුල යෙදিলাයි පේන්නේ කියලා ඔබ සක්කාය දිට්ඨිය යුක්ත රූප සත්‍යෝමයි මේ රූප ටික සත්‍ය පුද්ගලයෝ කියලා ඔබට පෙනෙනවා ඔබේ කෙලෙස් ටිකේ දිහින්ද පෙනෙනවා කියන එක ඔබ දන්නේ නැති වුණොත් සක්කාය දිට්ඨිය යුක්ත ඒ කියන්නේ මේ සත්‍ය පුද්ගලයමයි කියලා හිතෙන්නේ. සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා මට පේනවා කියලා යොමු හිතන්නේ. ඒක තමයි දිට්ඨි උපාදානයේ ඇති. ඊගාට කාම උපාදාන කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ රාම රේදී මුතුමැණික් ආදී අතිශය වටිනා ඒ කියන්නේ වස්තු විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුනහම මේව රත්තරන් මේව රිදී මේ මුතු මැණික් මේව දෙච්චර වටිනවා කියලා ඔබට පේනවා. හරි. ඔය වස්තුන් වටිනවා කියලා ඔබට දැනෙන්නේ ඔබ තුල ඒව වටිනාකමට පේන කෙලෙස් ටික කිවිදින හින්දායි කියලා ඔබ දන්නේ නැත්තම් ඔබට ලෝකේ නිර්මාණය ඔබ හිතාගන්නේ මේ වස්තු වටිනා වස්තු කියන හින්දා මට හම්බ වෙනවා කියලා හිතන්නේ. ඔබ ලෝකේ ඇත්තම වෙනවා. එතකොට ඒ වස්තු එක මොරකම ඒක කැඩෙනකොට දිගට වෙනස් වෙනකොට අඬනවා විලාප දෙනවා. නමුත් ඔබට ඒ වස්තු නැති වෙලා විනාශ වෙලා හොරු දෙහිලා අඬන්න උනේ ඔබට වටිනා වස්තු හම්බ වෙච්ච නිසා. ඔබට වටිනා වස්තු හම්බුනේ වටිනා වස්තු තිබුණ හින්දා නෙවෙයි. ඒ වස්තු වටිනාකමට දෙන්නේ කෙලෙස් සම්බන්ධ වෙන්නේ. ඔය කෙලෙස් අයින් කළොත් ඒ වටිනා දේවල් නැති වෙන දුක් විඳින්න කියන දර්ශනය හම්බ නොවුනොත් ඔබලන්ට උල්ලංඝවත් දුකෙන් ඔරන් රිදී මුතුමෙන් තියෙන වටිනා වස්තු තියෙන ලෝකෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. චතුරාර්ය සත්‍ය නොදන්නා වුණොත් සත්‍ය පුද්ගලයෙක් තමයි තව ජීවත් වෙන්න වෙන්නේ. රන් රිදී මුතුමෙන් එක තමයි ඔයගොල්ලන් ජීවත් වෙන්න වෙන්නේ. තියෙන ලෝකෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඉන්න පුද්ගලයෝ ඔය අතර ඉන්න පුද්ගලයෝ ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියන වස්තු කැඩිලා බිඳලා විනාශ වෙන තියෙන දුක් කියන එක නිරායාසයෙන් වතුර වගේ ගලාගෙන යන තැනක යොගුලෙන්නේ මොකක් නිසාද
දර්ශනයක් නෑ. චතුරාර්ය සත්‍ය නැති. චතුරාර්ය සත්‍ය දන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සාමාන්‍ය ලෝකයට වඩා යන්න. ඔය සාමාන්‍ය ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු ලෝකයේ මනසක තමයි මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, සත්‍ය පුද්ගලයන් නැද්දේ මමත් ඉන්නවා. රන්රගේ මුතුමැණික් වස්තු බුදුව තියෙනවා. ඉතින් ඒව මම ගන්න පුළුවන් තරම් ගායම් කරන්න ඕනේ. නොලදෙන්න පුළුවන් මට. ඒබඳු වස්තු නැති තමයි ඉන්නේ. නාන වාහන දේවල් වල නැති තමයි ඉන්නේ. ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන මනසක. බුද්ධි අනුසුතේසු ධම්මේසු චක්කු මුදපාද ඥාන මුදපාද විද්‍යා මුදපාද ආලෝකෝ උදපාද පෙර නොයසු විරුද්ධ ධර්මයක් කෙරේ තථාගතයන් වහන්සේ දනවන කලවුණා. ඒ කියන්නේ සුදෝතාරී සංකේ දන්නවා මෙහෙම මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා මට තේරෙනවා. සත්‍ය පුද්ගලයෝ නැතිනවා වගේ මට තේරෙන්නේ. හැබැයි මේ සත්‍ය පුද්ගලයෝ විදිහට මට තේරෙන්නේ මේ සත්‍ය පුද්ගලයෝ නෙමෙයි. ඒ රූප ටික සත්‍ය පුද්ගල භාවයට එනම් කෙලෙසිය තිබුණ හින්දා මේ දේ කියලා දන්නවා. මේ සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන සාස් ගානක් තියෙද්දී නැද්දේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත ලෝකෙක ඉන්න කාටස් කරලා තියෙන්නේ මේ වස්තු සත්‍ය පුද්ගල භාවයට පෙන්නන මේ කෙලෙසිය නිසා කියලා දන්නවා. රන්රදී මුතුමැණික් මේව වටිනවා කියලා ලෝකයක් නිර්මාණය වෙලා තියෙනම් එයා දන්නවා ඒ වස්තු වටිනාකමට දෙන්නන මානසික විදුණු ගතිය නිසා මේව වටිනවා වගේ දැනකින් මම මේ ඉන්නවා නේද කියලා. එයා කිසි වෙලාවක වටිනා වස්තු නැද්දි තව පුද්ගලයෙක් නැද්ද ඉන්නව නෙමෙයි. පුද්ගලයා ඇසුරු කරන්න වෙලා තියෙන්නේ පුද්ගලයෝ හැටියට තව කෙනෙක් කෙලෙස් දෙවිලා නැති නිසා. වටිනා වස්තු ඇසුරු කරන්න වෙලා තියෙන්නේ ඒ වස්තු වටිනාකමට දෙන්නේ කෙලෙස් තවම දෙවිලා නැති හින්දා කියලා දන්නවා. මේ මානසික පට්ටම දුක ඕන වෙලාවක මේ වටිනා වස්තු විනාශ වෙලා දුක් විඳින්න පුළුවන්. මේ ඉන්න පුද්ගලයෝ ඇසුරු දුක ඕන වෙලාවක මේ පුද්ගලයෝ වෙනස් වෙන දුක විඳින්න පුළුවන් කියලා එයා දන්නවා. දුක ඇති කරපු කෙලෙසිය මේ වස්තු ටික පුද්ගල භාවයට දෙන්නන කෙලෙසි ජීවුණු මුන්නතරම් සහනයක් ඇති වෙයිද? දරුවෝ මැරිලා දෙමෝපියෝ මැරිලා ඥාතීන් මැරිලා සමාජයට ගිලා කියලා ජීවිත සියලු දුක් ටික නිවෙනවා. මගේ නැති වෙන්න වටිනා කිසිම දෙයක් නැති වුණොත් මේ ලෝකේ මේ වස්තු ටික වටිනාකම් දෙන්නන කෙලෙසි නැති වුණොත් මගේ යමක් නැතිවීම නිසා වෙනස් වීම නිසා විනාශ වෙච්ච නිසා දුකේ නැවිදී වටිනා කිසිවක් මට හම්බ වෙන්නේ නැති වුණොත් ඒක මොනතරම් සහනයක්ද කියලා දකිනවා. එහෙනම් අප්‍රමාදීව සීලයක පිළිතුරු සමතකම සහනකෙ හිත වඩවඩ ස්කන්ධ ටිකේ ඇත්ත බලන්න නොකටද ලෝකය නිරුද්ධ කරන්න සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන මානසික මට්ටම ලවා ගන්න මේ වස්තු වටිනාකමට පෙන්වන මානසික මට්ටම ලවා ගන්න ඒක සමුදය ප්‍රහාණය කරන්න සමුදය දුරු වෙච්ච දවසට නිරෝධී සාක්ෂාත් වෙන දුක්ඛ නිරෝධය අජරාමරයි ජරා මරණ දුකෙන් දුක් විඳින්න දැන් ඉතුරු වෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මත සෘතවත් අසෘතවත් කියලා කියනවා. අසෘතවත් පුතඥයා මෙච්චරයි දකින්නේ. මේ සත්‍ය පුද්ගලයන් ඉන්නවාමයි කියලා දකිනවා. සෘතවත් ආදී ශ්‍රාවකයන් කියලා දකින්නේ. පංචීපාදස්කන්ධ ලෝකේ කෙනා බුදුරජාණන් ධර්ම දේශනා කරන කෙනාට. සෘතවත් ආදී ශ්‍රාවකයන් දකින්නේ සත්‍ය පුද්ගල භාවයට දෙන්නේ කෙලෙස්යක් ඉදුනේ හින්දා සත්‍ය පුද්ගල භාවයට කියනවා නේද කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මේ වගේ ලෝකයක් නිර්මාණය වෙලා නේද කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් මේ ලෝකෙ නිරුද්ධ කළ නැති කියලා. අසුදත් පුතඥයාට හෙල්ලෙන්නවත් බෑ. ඒ ඉන්න සත්‍ය පුද්ගලයෝ හින්දා. එයාට භ්‍රමචර්යාව පුරලා මේ සත්‍ය පුද්ගල භාවයේ ඉන්න දුකයි කරන්න පුළුවන්ද? බෑ. ඒ ඉන්න සත්‍ය පුද්ගලයෝ හින්දා එයාට මැරෙනකම්ම මේ සත්‍ය පුද්ගලයා අසුර කරන්න
ඔය මේ සත්‍ය පුද්ගලයන් කියන දුකෙන් මේ දෙක අයින් වෙන්න මෙයාට නැවිල තමයි වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ස්කන්ධ දර්ශනයක් කරනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අපිට දිලිහුනේ අතහැරුනේ නිවන් දකින තාක්ෂණය ලෝකේ නැති උනේ. පටිච්ච සමුප්පාද ධර්මයට විපාකයකට කෙලෙස් ටිකක් එකතු කළා දුක නිර්මාණය කරගන්න දර්ශනය මතුවෙන්න තිබුණු තැන වෙච්ච එක. එතනින් කර්ම වර්ගයක් පනෝපේක. කවුද කලේ කවද්ද මේ කියලා මම දන්නේ. අද බය නැතුව මම මතක් කරනවා. මේ වැරද්ද හදන්න නැතුව. වේදනාව කියන තැන විපාක ස්කන්ධ ටිකක් පනවල තණ්හා උපාදාන කියන තැනින් වර්තමාන කර්ම භවයේ පනවල අනාගතේ ජාති ජරා මරණ පනවනවා කියන මේ වැරද්ද ඇතිතා ලෝකේ රහතන් වහන්සේලා බිහිවෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. දිට්ඨි සම්පන්න පුද්ගලෙක් බිහිවෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. ওই වැරද්ද ලියුනේ නැහැ කියලා කියන්නේ. අද මේ ලෝකේ වෙනකොට සෝවාන් වතිච්ච පුද්ගලෙක් නැහැ කියන එක මතක් කරනවා. වෙන මොකකින්ද නෙමෙයි. අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍යයක් නැහැ. මං කිව්වේ ස්කන්ධ ටිකෙන් දුක්ඛ සත්‍ය පනවනකොට සමුදය නිරුද්ධ වෙනවා. අනාගතයට වර්තමානයේක සමුදය සත්‍ය පනවනකොට අනාගතේ දුක්ඛ සත්‍ය අනුපාත වෙනවා. කොහොමද වර්තමානයේක ජරා දුක නිරුද්ධ කරන්නේ? නිරුද්ධ කරන දර්ශනයක් එන්නේ. ඉතින් අපි බොරුවට මේ වැරද්ද මේ විදිහටම කරපින්නාගෙන යමි ඔක්කොමල කියනවා අවුරුදු 1000 ගානක පැවතාපු යථාර්ථය මතු කරගත්තා ආර්ය ධ්‍යානපත් වුණා මේ එක තව සංකල්ප. නමුත් මම බය නැතුව මතක් කරනවා මෙන්න මේ වැරද්ද මෙහෙල ඕගොල්ලෝම බලන්න චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බැහැරිය හැකිද? චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැරිය හැකිද? රාග දේශ මොහ හික්මනවාද කියලා බලන්න. මේ විදිහට අරගෙන. ඒ මොහොත මේ අර්ථය මේ විදිහට ලියුවොත් රහත් වීම පුදුමයක් නෙමෙයි රහත් නොවුණු පුදුමයි. දිට්ඨි සම්පන්න පුද්ගලයෝ පහළ නොවීම නෙමෙයි පහළ නොවුණු පුදුමයි. ඉතින් මට මොකටද මතක් කරන්න තියෙන්නේ මම මේ ටික කිව්වට පෙන්වුවට ඔයගොල්ලෝ එහෙම මොකක්ද එපා මේ පෙන්වනදී සහේතුකද නැද්ද වෙනවද නැද්ද කියන එක මතක් කරගන්න. ඔයගොල්ලන්ට සහේතුකයි මේක දර්ශනය මෙහෙන්ද මෙහෙවිලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් විදිහේ වටිනා දර්ශනයක් මේකෙන් නිර්මාණය වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා නම් ඔයගොල්ලෝ පයින්තු ගන්න ඒක ලෝකෙට කියන්නේ. ඉතින් ඒ නිසා මම මේ කාරණා ටික මතක් කළා. මේ දර්ශනයට මාත් ආධුනිකයි. ඔයගොල්ලෝ ආධුනිකයි. තව ඉස්සරහට යනකොට මේක වඩා පුරා ගැඹුරු වටිනා අර්ථ අපිට පහළදී මම හිතනවා. ඇත්තටම අපිට නිවන් දකින්න දෙන්නේ නැති කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන අනිවාර්යෙන්ම තියෙනවා. මොකද ඒ හිඳයි මෙහෙම ගවේෂණයක් කරන්න අපිට පුළුවන් වෙන්නේ. මෙහෙම ධර්මයක් මතුවෙන්නේ. ඉතින් මේවා කියෝ ලෝකිකය ගන්නනේ අපි කොහොම හරි අපේ දුක ඇතිවෙන හේතු හොයලා ඒ හේතු නැති කරලා අපව සුවපත් කරගත්ත හේතු කියන දර්ශනයක් අපි මත කරගන්න පුළුවන්. මත කරගෙන ඒ තුලින් ජීවිතේ අපි සුවපත් කරගන්න. අනන්ත සංසාරේ අපි ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා තව සත්‍ය පුද්ගලයෝ හිටියේ අම්මලා හම්බුනේ. ඒ හින්දා නැවත මෞපුසකටම යන්න වුණා. සත්‍ය පුද්ගලයෝ හම්බ වෙච්ච හින්දා කර්ම රැස්ුනේ. ඒ කර්මයට විපාක යන්න මෞපුසවලු හම්බ වුණා. නමුත් ඔබ ස්කන්ධ ටික පිටින් දැකලා සත්ව පුද්ගල භාවය ඇති කරන කෙලෙස් නැති වුණොත් ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන මෞ කුසල තිබුරු වෙන්නේ නැති වෙයි.
ඉන්න කෙනෙක්ව සිහි කළා නම් යන්නේ උඩ ප්‍රතිසන්දියන්න මව්කුසක් විතර නැති මේ කේස් ටික නැතිකොළොත් ඕපපාතිකවත් උඩ පහළ දෙන්න කෙලියක් නැති වෙයි. ඉතින් මේ ජීවිතයේදීම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සතර දුක අවසන් කරගන්න ඔබට ලැබේවා කියලා හිතනවා. දෛනන් මේ කල්පනා කරගන්න ඔයගොල්ලෝ දෙනා මාතෘකාවේදී බොහොම වටිනා ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සියලු ආකාර බල කරගත සියලු කුසල ලෝක සම්පූර්ණ ශාසනයක් මෙතෙන් මුතුන්වත් මෙතෙන් මුතුන් දෙවොල්ලෝ රැකරක්ෂා ස්ථාන අධිකෘතු අරණ්‍යයේ ස්ථිත අධිකෘතු ශාසන මන් දෘෂ්ටිකාරක සිටියෝ මෙතින් අනුමෝදන් වෙත්වා. දෙවියන් ජීවිත වඩා වර්ධනය කරගන්න